නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතංච පන භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති සතෝව පස්ස සති දීඝං වා අස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති සද්ධාවන්ත කාරුණික පින්වතුනි සතිපට්ඨාන සූත්‍රය ආරමුණු කරගනිමින් සෑම ඉරිදා දිනකම සිදු කෙරෙන ධර්මදේශනා මාලාවේ 9 වෙනි ධර්මදේශනාව ශ්‍රවණය කිරීමටයි මේ පින්වතුන් සූදානම් වන්නේ. මේ දේශනා මාලාව වසර ගණනාවක් තිස්සේ අපි ඉරිදා දිනයන්හි රාත්‍රී 8ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙලාවෙන් පවත්වන්නට යෙදුණා. අද ඒ ධර්මදේශනා මාලාව ධම්සෝ ධර්මදේශනා මාලාව කියලා නම් කරලා පවත්වාගෙන ඉන්නේ. අද ඒ ධර්මදේශනාවේ 98 වෙනි දේශනාව තමයි පවත්වන්නේ. අපි 98 වෙනි දේශනාව පවත්වනකොට ඔබට මතක ඇති නේද? අපි 90 වෙනි දේශනාවේදී පටන් ගත්ත සතිපට්ඨාන සූත්‍රය විග්‍රහ කරන්න. එතෙන් පටන් මේ දක්වා අපි දේශනා 9ක් පවත්වලා තියෙනවා. අද තමයි 9 වෙනි දේශනාව. දේශනා 8ක් පවත්වලා තියෙනවා. අද 98 වෙනි දේශනාවේ තමයි අපේ සතිපට්ඨාන සූත්‍රයේ 9 වෙනි දේශනාව. මේ වෙනකොට අපි දන්නවා මේ සාකච්ඡාව අපි සිද්ධ කරන්නේ සතිපට්ඨාන සූත්‍රය පදනම් කරගෙන. ඒතර අපි මුලින් ඉඳලා වචනයක් ගානේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කොටස් එක විග්‍රහ කරනවා. අපි නිධානය විස්තර කරා නේද? මුළු සතියක්ම අපි එක දවසක්ම ගත්තා මේකේ මූලික විවරණය කරන්න, නිධානය විවරණය කරා. ඊට පස්සේ අපි ඒ කොටස් ඒ වචන සංකල්ප විස්තර කරගෙන ඇවිල්ලා අපි මේ වෙනකොට ඔබට මතක නම් නේද? අපි අරඤ්ඤගතවා රුක්කමූලගතවා ශුඤ්ඤාගාරගතවා ගැන සාකච්ඡා කළා. නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය ටික කතා කළා. සතෝ වස්සති සතෝ පස්සති කතා කරා. ඊට පස්සේ අපි දීර්ඝ ලෙස හුස්ම ගැනීම, කෙටිව හුස්ම ගැනීම හඳුනා ගැනීම කතා කළා. ඒ ඡේදය අපිට දැන් ඉතුරුලා තියෙන්නේ අන්තිම කොටස. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්ඛති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමි සික්ඛති. පස්සම් භයං කාය සංඛාරං අසිස්සාමි සික්ඛති. පස්සිස්සාමි සික්ඛති. ඔක තමයි තියෙන්නේ. දැන් අපි මේ වෙනකොට දන්නවා හොඳ වටපිටාවක්, ගැළපෙන වටපිටාවක් හොයාගෙන ඒක තමයි අර අරඤ්‍ය රුක්ෂ මූල සාසුඤ්ඤාගාර කිව්වේ. තමන් සුදුසු තැනක වාඩි වෙලා කය ඍජු තියාගෙන නේද? හොඳ සිහියකින් යුක්තව, ප්‍රමුඛ වූ සිහියකින් යුක්තව සිහිය උපදවාගෙන ආස්වාස ප්‍රාස්වාස කරනවා සිහියෙන් යුක්තව. මේ ආස්වාස ප්‍රාස්වාසයේ සිහියෙන් කරනකොට හිත පිට යන හැම අවස්ථාවක නැමත ගෙනලා තියාගන්න. එහෙම ගිහිල්ලා දීගං වා අසසන්තෝ දීගං අස්සාමීති පසසාමීති රසං අස්සාමීති පස්සාමීති කියලා ඉගෙන ගත්තා. මොකද්ද? ඒ හුස්ම රැල්ල දීර්ඝව සහ කෙටිව දැනෙන අවස්ථාවන්හිදී ඒ දීර්ඝ හෝ කෙටි භාවය හඳුනාගෙන ඒ අනුව සිහිය පිහිටවනවා. මේ ටික බොහොම සරල ඕලාරික ස්වභාවයක් තියෙනවා වගේ පේන්න පුළුවන්. ඕලාරික කියලා කොහොමද කියන්නේ සරල ස්වභාවයක් තියෙනවා කියලා පේන්න පුළුවන්. හැබැයි ඇත්තටම මේ ටික කරගන්නත් ලේසි පහසු නෑ. මම කලින් කිව්වා භාවනාවේ හුස්ම රැල්ල හරියට තේරුම් අරගෙන හුස්ම රැල්ල
ඉහළ පහළ යන එක හරියට තේරෙනවා කියන එකත් ඇත්තටම එක්තරා විදිහක යම් ආකාරයක අභියෝගයක් බවට පත් වෙනවා. ඒකත් ලිස් පහසු කාරණයක් නෙවෙයි. ඉතින් මේක හරියට කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් හරියට කෙනෙකුට හුස්ම රැල්ල ඉහළ පහළ යෑම ආදී කරගෙන අඩුම තරමේ හිත ඒ අරමුණේ තියාගෙන ඉන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. බොහෝ දෙනෙකුට හරි අපහසුයි අඩුම තරමේ හිත එහෙ මෙහෙ දුවන්නේ නැතුව හුස්ම ඉහළ පහළ යනවා කියලා තේරුම් ගන්න. ඉතින් ඊට පස්සේ තමයි දැන් මේ කියන ඔක්කොම වෙන්නේ. දැන් ඔබ ඉගෙන ගත්තට මේව සමහර වෙලාවට කවදාවත් අත්දැකලා නැති වෙන්න පුළුවන්. ඒ ගැන ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. වෙන්න පුළුවන් ඒක සාමාන්‍ය දෙයක්. ඒ ගැන හිතන්න එපා. ඔබ හුස්ම රැල්ල ඉහළ පහළ යන ස්වභාවය පමණක් මෙනෙහි කරන කෙනෙක් නම් ඒ පිළිබඳව නම් වෙහෙසෙන්නේ ඒකවත් තාම හරියට දැකලා නැත්තම් ඒක දකින්න ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා ඒ ගැන පොඩ්ඩක් හිතමු කළා ඒක ඉස්සෙල්ලා දකින්න උත්සාහවත් වෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් නේද ඉතිරි කොටස් වලට යන්න. මොනවද? ඊට පස්සේ අපිට පුළුවන් මේ අපි කතා කරපු මේ සබ්බකාය පරිසංවේදී පසම්භාය කාය සංකරණ ආදී දේවල් වලට යන්න. දැන් භාවනාව වඩනකොට නේද? සමහර වෙලාවට ඔය සතර කමඨාන් ආදී සිහිපත් කරගෙන නේද? ආස්වාස ප්‍රාස්වාසයත් මුල් කරගෙන මේ ඔක්කොම එකට කරන්න පුළුවන්. සතර කමඨාන් ටිකක් පුරුදු කරලා ඊට පස්සේ අපි ආනාපාන සතියට එනවා. එතකොට අපේ හිතේ තියෙන රාග දේශ මොහ පොඩ්ඩක් සමනය වෙලා සද්ධාව ඇති වෙලා අපිට විනාඩි 20කින් විතර ඔය ටික පහ කරොත් ඉතින් විනාඩි 40 තියෙන අපිට පැයක භාවනාවක ආනාපාන සතිය කරන්න. එහෙම කරන්න පුළුවන් නේද? ඉතින් එතකොට මේ විදිහට හුස්ම රැල්ල ගන්නකොට කියනවා අර ලස්සන උදාහරණ ඊළඟට ඒක තව චුට්ටකින් දකින්න තියෙනවා. ඉතින් අපි දන්නවා දැව කඳක් අරගෙන මිනිස්සෙක් ලීරණා ඉන්නවනේ ඒගොල්ලන් ඉස්සර කාලේ අරගෙන මේ දැලි නූලක් කියලා කියන ඒ කාලේ කරන්නේ ඒගොල්ලන් එක නූලක් අරගෙන අඟුරු වල තවරලා අරගෙන ඒ නූල ඒගොල්ලන්ට ලීය දෙකට පලන්න ඕන තැනින් හරියටම ඒ නූල දෙපැත්තෙන් අල්ලලා ලකුණු කරනවා තද කරනවා ලීය තියලා. එතකොට අර දැලි පාර කොටේ වදිනවා. ඊට පස්සේ නේද දෙන්නේ දෙපැත්තෙන් ඉඳන් අර කොටේ හරියටම එයාර දැලි නූල හරහා දෙකට කැපෙන්න කපනවා. දැන් ඕක අහක බලාගෙන කැපුවොත් මොකද වෙන්නේ? දැලි නූල කොටේ තියෙනවා වෙන පැත්තකට කැපෙනවා. නේද? දැලි නූල තියෙද්දි කැපෙන තැන තියෙද්දි කීයට මෙට දිහා බලාගෙන කැපුවොත් දැලි නූල ඉතුරු වෙන්න කොටේ කැපෙලා පැත්තකට යයි. හරියට කෙලින් කපන්න බෑ. හරියට කෙලින් ඒ නූල දිගේ ඒ ඉර දිගේ කපන්න මොකද කරන්න ඕනේ? අර නූල ඇදලා අර ඉරක් ගහපු කළු පාට ලකුණ තියෙනවනේ. ඒ ලකුණ උඩ හරියට කපන්න ඕනේ. හරියටම ලකුණ උඩින් කියත් පාර පහළට යනවා. හරියටම ලකුණ උඩින් කියත් පාර ඉහළට එනවා. දැන් ඒකයි අපි කර කිව්වේ නේද? ඒ කෙනා ඒ කරන කම්කරුවා ඒ වඩු බාසු නැහැ. මේ ඉහළ පහළ යන කියත් පහර මේ ඉහළ පහළ යන ස්වභාවය කියත දිහා හෝ මිත දිහා හෝ වටපිට හෝ බල බල හිටියොත් ඒ වැඩේ කරන්න බෑ. එයා හරියටම අර කියත් පාර කළු පාට ඉර දිගේ වදිනවා බලාගෙන ඉන්නවට පල්ලහැට යනවා. ඔක අපි සාමාන්‍යයෙන් පොඩි කියතක් කරන් බැලුවොත් නේද? අපි දන්නවා හරියටම අර කළු පාට ඉර දිගේ ඉහළට කළු පාට ඉර දිගේ පහළට කැපෙනකොට එයා එතනට අවධානය තියාගෙන විතරක් හිටියොත් අවසාන ප්‍රතිඵලයට හරි කෙලින් කැපිච්ච ලීයක් හම්බෙනවද නැද්ද? හම්බෙනවා. ආන්න ඒ වගේ තමයි කියනවා ආනාපාන සතිය කරනකොට නේද? හරියටම අදාළ තැන හිත පිහිටුවාගෙන ඉන්නේ. දීර්ඝ වුණා කියලා හුස්ම රැල්ලත් එක්ක පෙනහල්ලට යන්නේ නැහැ අපි. කෙටි වුණා කියලා හුස්ම රැල්ලත් එක්ක නේ සමහරව එහෙම කියනවා. ඒක හරි වැරදි දෙයක්. සමහර කියනවා දීර්ඝ කියන්නේ හුස්ම රැල්ල ගිහිල්ලා පෙනහල්ලට ගිහිල්ලා ආපහු වෙනවා. කෙටි කියන්නේ නිකන් නහය ගිහිල්ලා නිකන් කට හරියට ගිහිල්ලා ආපහු වෙනවා. ඒක සම්පූර්ණයෙන් වැරදි. එහෙම එකක් නැහැ. කොහෙවත්ම සඳහන් වෙලා. කොටිම හුස්ම රැල්ලත් එක්ක එහෙට මෙහෙට යන්න කියලා කොහෙවත්ම අටුවාවක ත්‍රිපිටක විශේෂම ත්‍රිපිටකයක් මුලින්ම ගන්න. ත්‍රිපිටකයේ හෝ වෙනත් ආදී තැනක එහෙම හුස්ම රැල්ලත් එක්ක ඇතුළට යන්න එළියට එන්න කියලා කතාවක් දේශනාවක නැහැ. හරිද? හුස්ම රැල්ල ඒ නාසිකාග්‍රේ පිහිටුවාගෙන ඉන්න කියලා තමයි කියන්නේ. එතනින් තමයි දැන් ඔය අපි ඊළඟට කතා කරන පස්සම්භයං කාය සංකාරං සබ්බකාය පරිසංවේදී අවස්ථා දෙකටත් ඒක තමයි අපි යොදාගන්නේ.
එතකොට මේ හුස්ම ඉහළ ගැනීම පහළ ගැනීමේදී අර අවවාදයේ දුන්නා වගේ මොකද කරන්නේ අපි හුස්ම රැල්ල නාසිකාග්‍රයේ පමණක් පිහිටවාගෙන මේ කටයුත්ත හොඳින් කරගෙන අදහස රැකගෙන යනවා. එහෙම කරනකොට දැන් ඕක මුල් අවදියේ ඔය වැඩේ කරනකොට මුල් අවදියේදී අර හුස්ම දීර්ඝ වීම කෙටි වීම වෙනවා එක එක දේවල් වෙනවා පිට හිත පිට යනවා නැවත එනවා හුස්ම දිග වෙනවා කෙටි වෙනවා පේනවා කොහොම හරි කරලා මේ කෙනෙකුට හුස්ම රැල්ල ඉහළ පහළ යන ස්වභාවය විනාඩි 10ක් 15ක් බලන් ඉන්න පුළුවන් වුණොත් ඒක ලොකු දෙයක්. ඔබට පුළුවන් නම් හිත එහෙම යන්නේ නැතුව විනාඩි 10ක් විතරවත් අඩුම තරමේ හරියට හුස්ම රැල්ල හිත තියන් ඉන්න ඒක විශාල දියුණුවක්. ඒ මට්ටමේ හිත විශාල දියුණුවක් නෙමෙයි ධර්මයේ මේ සූත්‍රය කියන විදිහට පොඩි දෙයක්. නමුත් තමන්ගේ මට්ටමට ගොඩාක් විශාල දියුණුවක්. ඊට පස්සේ අපිට පුළුවන් ඒක දිගට දියුණුව. මොහොම දියුණුව මොකද වෙන්නේ? නේද? අර හුස්ම රැල්ල මුල මැද අග වශයෙන් අපිට තේරෙන්න පටන් ගන්නවා. අපිට ඇත්තටම ඕනම් බලන්නත් පුළුවන් ඒක. කියන්නේ ටික කාලයක් ඔය දීර්ඝ හුස්ම කෙටි හුස්ම ආදී තේරුම් අරන් තව කාලයක් හොඳට හුස්ම රැල්ලේ හිත පිහිටවන් හිටපු කෙනාට හුස්ම රැල්ලේ මුල මැද අග ආදී වශයෙන් හොඳට ප්‍රකට වෙනවා. හුස්ම රැල්ලේ මුල, හුස්ම රැල්ලේ මැද, හුස්ම රැල්ලේ අග මනවින් ප්‍රකට වෙමින් ඒ ස්වභාවය මනවින් දකිමින් යාට යන්න පුළුවන්කම ලැබෙනවා. අවශ්‍ය නම් බලන්නත් පුළුවන්. නේද? ඔන්න ඕකට තමයි කියනවා අපි සබ්බකාය පටිසංවේදී. සකල ආස්වාස ප්‍රාස්වාස කය. පූර්ව ආස්වාස ප්‍රාස්වාස කය. වචනයක් තියෙනවා. සබ්බකාය පටිසංවේදී සබ්බකාය. ආස්වාස ප්‍රාස්වාස කය. මෙන්න මේ ආස්වාස ප්‍රාස්වාස කය කිව්වහම සමහරු හිතාගෙන ඉන්නවා මේක මේ වෙනම කයක්. නේද? පෙනහල්ලත් එක්ක නාසයත් එක්ක වෙනම කයක් මේ ටික විතරක් බලන්න. එහෙම එකකුත් නැහැ. පෙනහැල්ලේ සිට නේද? පෙනහැල්ලයි නහයයි ඒ ටික බලනෝනේ මේ ආස්වාස ප්‍රාස්වාස මම එක කියන්න මොකද්ද කියලා. ඉස්සෙල්ලාම මම කියනකො යම් අදහස් මොනවද කියලා නේද? සමහර වෙලාවට මේක සමහර අවස්ථාවල අපිට අහන්න ලැබෙනවා නාසිකාග්‍රයේ ඉඳලා හදවතට ගිහිල්ලා ඊට පස්සේ මේ නාභියට ගිහිල්ලා නැවත එහෙම ක්‍රමයකුත් තියෙනවා. හුස්ම රැල්ල සම්පූර්ණයෙන් ඇතුළට ගිහිල්ලා එළියට එන ක්‍රමයකුත් තියෙනවා. ඔහොම එක එක જાති තියෙනවා. ඒ එකක්වත් නෙමෙයි. නේද? පැහැදිලිව මොකක්ද මේ කාරණේ කියන එක කියන්නේ නේද? මේ කියන්නේ එකම එක දෙයක්. ඇත්තටම මේ ඔයගලන්ට අධ්‍යයනය කරලා බලන්න පුළුවන් නේද? හුස්ම රැල්ල මුල ඉඳලා අග දක්වා ඒකේ හිත පිහිටුවන් ඉන්නවා කියන එක තමයි ආස්වාස ප්‍රාස්වාස කියන එකේ තේරුම. වෙන කිසිම දෙයක් නෙවෙයි. හොඳට මතක තියාගන්න මොකද්ද? සබ්බකාය පටිසංවේදී කියලා කියන්නේ නුවණින් යුක්තව මුලා නොවි ආස්වාස ප්‍රාස්වාස කරන කෙනාට හුස්ම රැල්ලේ මුල ඉඳලා හුස්ම රැල්ලේ අග දක්වා එක දිගට ඒ ක්‍රියාවලිය සිහියෙන් බලාගෙන සිටීමයි. ඒක තමයි ආස්වාස. කියන්නේ ඔය සබ්බකාය පටිසංවේදී කියන අවස්ථාවට එනකොට අපි වෙනදා නිකන් හුස්ම ඉහළ පහළ ගන්නවා. ඒ නිකන් හුස්ම ඉහළ පහළ ගද්දී යම් තැනක හුස්ම රැල්ල වදිනවා. ඒක දකිනවා. දැන් අපිට වඩා හුස්ම රැල්ලක මුල සිට අග දක්වාම ක්‍රියාවලිය අපිට පේන්න පටන් ගන්නවා. එහෙම නැතුව ඒ හුස්ම රැල්ලට රූපීය ව්‍යවහාරයක් දෙනව නෙමෙයි. හුස්ම රැල්ලට රූපීය ව්‍යවහාරයක් දීලා රූප දිහා බලන් ඉන්නව නෙවෙයි. හුස්ම රැල්ලේ කයේ තැන් වලට අනුගත කරලා හුස්ම රැල්ල දිහා එක එක තැන් වලට අනුගත කරලා බලනවා නෙවෙයි. කෙලින්ම මොකද්ද? හුස්ම රැල්ලේ මුල මැද අග වශයෙන් නේද? මුළු හුස්ම රැල්ල දිහාම හොඳට බලාගෙන ඉන්නවා. හැබැයි එතකොට හිත අරගෙන අපි ඇතුළට යන්නේ එළියට යන්නේ නෑ. ඒ මොකුත් කරන්නේ නෑ. නාසිකාග්‍රේම බලාගෙන වෙන කොහෙවත් බලන්නේ නෑ. නාසිකාග්‍රේම බලාගෙන හුස්ම රැල්ල ආශ්වාස කරනකොට ඒ ආශ්වාස කය නැත්නම් ඒ ආශ්වාසයේ පූර්ණ වශයෙන්ම බලනවා. මුල ඉඳලා පටන් ගන්න තැන ඉඳලාම බලනවා. නේද? නාසිකාග්‍රේ හරි උඩුතලුවේ හරි කොහෙද අපි දැන් හොයාගත්තනේ තැනක්. එතකොට හුස්ම රැල්ල ගැටෙන්න ආරම්භ වෙනවනේ. දැන් අපි දන්නවා ආශ්වාස ප්‍රාශ්වාසයක් අතර පොඩි වෙලාවක් තියෙනවා නේ. එකපාර අපි හුස්ම ඉහළ පහළ ගන්න යාර හැටි දානවා වගේ. ඒ පොඩි වෙලාවේදී හුස්ම රැල්ල ගැටෙන්න ආරම්භ වෙනවා නේ. අන්නේ ආරම්භ වෙන තැන ඉඳලා හුස්ම රැල්ල ගැටීගෙන ගිහලා හුස්ම රැල්ල අවසන් වෙනවා.
ඔක තමයි ආරම්භයේ සිට අවසානයේ දක්වා බලනවා කියන්නේ. මේක දැන් ඔබට දැන් හිතමුකෝ මේක මේ තියෙන මට්ටමින් දීර්ඝ කෙටි හෝ ආදී මොනවත් තේරෙන්නේ නැහැ කියලා. එහෙනම් එතනින් එහාට යන්න එපා. Tamanට තේරෙන මට්ටමින් එහාට යන්න එපා. මොකද එහෙම වුණොත් ඒක අපි නිකන් මවා ගැනීමක් බවට පත් වෙනවා. Taman ඉන්නේ ආස්වාස ප්‍රාස්වාසයක් තේරෙන්නේ නැති මට්ටමේ නම් ඒක ඒ විදිහට ඉන්න. ඊට පස්සේ අපිට හිංසීරුවේ ටික ටික ආස්වාස ප්‍රාස්වාස දැනෙන්න පටන් ගන්න. දීර්ඝ කෙටි වෙයි. ඊට පස්සේ ටික කරන්න පුළුවන්. එහෙම තේරෙනවා නම් අපිට පුළුවන් දැන් බලන්න ආස්වාසේ ගැටෙන මුල සිට හුස්ම ඉහළ ගන්නකොට නාසිකාග්‍රේ ගැටීම ආරම්භ වෙන තැන ඉඳලා හුස්ම ඉහළට ගිහිල්ලා නවතිනවා. අපිට ගන්නකොට ඒක බොහොම සුමටව ටික ටික වැඩි වෙනවා වගේ තියෙන. ඒක බලනකොට හරියටම බොහොම ටික හුස්ම රැල්ල වැඩි වෙනවා වගේ තේරෙනවා. ඒක හෙලනකොට ටික වැඩි අඩු වෙලා වැඩි වෙලා ආය ටික අඩු වෙනවා තියෙනවා. ඒක බොහොම ක්‍රමානුකූලව මේක වෙනවා. මුළු ආස්වාස ප්‍රාස්වාස කයම පේනවා කියන්නේ ඒකයි. ඒතර දැන් ওই විදිහට මුළු ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලියම හොඳට හිතින් දැනගෙන ආස්වාස කිරීම තමයි සබ්බකාය පටිසංවේදී අසසිසාමි සික්ඛති කියලා කියන්නේ. ඒ වගේම ප්‍රාස්වාස කරනකොට නාසිකාග්‍රය ඉස්සල්ලාම වදිනේ හුස්ම කඳ ඉඳලා වැඩි වෙන එකේ ඉඳලා ටික අඩු වෙන එක දක්වා. මේක මං කියව විදිහට වෙන්න ඕනේ නැහැ. ඔබට හුස්ම රැල්ල තේරෙන විදිහ බලන්න. සමහරට එකපාර වැදිලා එක අඩු වෙලා යන්න පුළුවන්. එක කරාට හුස්ම ගන්න විදිහ. කෙනෙක් ප්‍රාශ්වාස කරද්දී එකපාර වැදිලා අඩු වෙලා යන්න පුළුවන්. සමහරෙකුට එකපාර චූට්ටක් වැදිලා ටික වැඩි වෙලා ටික අඩු වෙන්න පුළුවන්. ප්‍රාශ්වාස කරද්දී ටික වැඩි වෙලා අඩු වෙන්න පුළුවන්. එහෙම එක ක්‍රම වල දෙනවා. කෙසේ හෝ ඔබට තේරෙන ක්‍රම බලන්න කොහොමද හුස්ම රැල්ල වදින්න පටන් ගන්නේ සහ අවසන් වෙන්නේ. ඒක තමයි සබ්බකාය පටිසංවේදී. ඒතර මුල ඉඳලා අග දක්වා බලනවා. මුල මැද අග තුනේම අවධානය තියන් ඉන්න. අර වෙන ක්‍රම වලට නෙමෙයි. මුල මැද අග. මැද කියලා කියන්නේ අර නේද? හුස්ම රැල්ල හුස්ම කඳ වදින මැද කොටස. ඒ මුල මැද අග කියන තුන් කොටසටම අවධානය තියාගෙන සිහියෙන් නුවණින් යුක්තව හුස්ම ඉහළට ගන්නවා. සිහියෙන් නුවණින් ඉඳලා හුස්ම පහළට ගන්නවා. අන්න ඒ විදිහට අර උඩ ගත්ත උපමාව ගත්තොත් අපි නේද? දව කඳ ගත්තොත් මොකද දැන් කලින් මම කිව්වා කියතෙන් ඉහළ පහළ යනවා. හැබැයි කැපෙන තැන බලාගෙන. දැන් අපි කියනවා කියතෙන් ඉහළ පහළ යනවා. කියත වඩින්න පටන් ගන්නකොට ඒ ඉරමයි වදින්නේ. කියත වදගෙන යනකොටත් ඒ ඉරමයි වදින්නේ. කියත අවසන් වෙනකොටත් ඒ ඉරමයි තියෙන්නේ. නැවත කියත ඉහළට ගන්නකොටත් ඒ ඉරමයි තියෙන්නේ. තව ටිකක් මැදට ඒ ඉරමයි තියෙන්නේ. අවසනයේදී ඒ ඉරමයි තියෙන්නේ. අන්න ඒ වගේ තව ටිකක් දැන් අර බලපු අවධානය දැන් වැඩි කරනවා. තේරුණාද? ඒක බොහොම සරල කාරණයක් තේරෙන්නේ. මම මේක මේ මම හිතන්නේ මේ වචන දෙකක් තුනක් විස්තර කරන්න එක පැයක් ගන්නවා අපි දැන් මේ සූත්‍ර දේශනාව. ඒක අවුරුදු දෙක තුනක් ඇයි මෙහෙම සූත්‍රය ඉවර කරන්න. මොකද එච්චරට හිමින් අපි මේ සූත්‍රය කතා කරන්නේ. මොකද මේ වචනයක් ගන්න හරියට දැනගන්න ඕනේ හින්දා. නැත්තම් විවිධ අර්ථ මේ වචනයක් ගන්න අපිට භාවනාවට අවශ්‍ය කරන විශාල තොරතුරු ප්‍රමාණයක් උදව් උපකාර ප්‍රමාණයක් තියෙනවා. ඒ ධර්මයේ තියෙන ගැඹිරත්වයක් ඇත්තට. තථාගතයන් වහන්සේගේ ධර්මයේ එක වචනයක් නේද? දවස් ගණන් විස්තර කරන්න පුළුවන් මට්ටමේ අර්ථ සම්පන්න ව්‍යංජන සම්පන්න බොහෝම උත්කෘෂ්ඨ ධර්මයක්. ඒ නිසා මේක මෙහෙම ඉවර කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි සරලව කියනවා. එතකොට අර දැන් අපි නිකන් කියත් පාර ඉහළ පහළ යනකොට හොඳට බලන් ඉන්නවා කියත් පාර ඉහළ පහළ යන එකම ඉරක හරියට මේ ඉරේ අරන් යනව ගවලා ගන්න. ඒ වගේ තමයි අපි ආස්වාස ප්‍රාස්වාස කරනවා දැනගෙන සිහියේ. අන්නේ කියත් පාර පටන් ගන්න වෙලාවෙත් එයා සිහියෙන් කියත් පාර අරන් යනවා ඉර දිගේම මැදදිත් අරන් යනවා ඉර දිගේම අන්තිමට අරන් යනවා ඉර දිගේම. උඩට ගද්දිත් එහෙම. දැන් ඔහොම කියලා එයා කියත් පාර හිමින් කියත් ඉහට පහළ ගන්නවද නැහැ. මුලමැද අග වශයෙන් දැකලා කියත ඉහළට පහළට ගත්තත් එයා කියත අරන් යා යුතු වේගය ස්වභාවික වේගයම තමයි. ඒ වගේ දැන් මේ මුලමැද අග බලන්න කියලා ඕගොල්ලන් මේක නිකන් බලෙන් හිමින් හුස්ම ගන්න බලෙන් හිමින් හුස්ම හෙලන්න එපා වෙන මොකක් හරි ප්‍රශ්නයක් වෙයි. හුස්ම ඉහළ පහළ ගැනීමේදී අනිවාර්යෙන් අපි මේ බලෙන් ගැනීමක් බලෙන් ඉහළ පහළ හෙලීමක් නැතුව හුස්ම ඉහළ පහළ හෙලීම ස්වභාවිකව සිදු කළ යුතුයි. හුස්ම බලෙන් ගන්න එපා. ඒක අර දැන් කලින් භාවනාව එකයි මම කලින් එක කරලායි මෙතෙන් එන්න ඕනේ. කලින් ආස්වාස ප්‍රාස්වාසයේ හරියට කරලා හරියට ආස්වාස ප්‍රාස්වාස දැනුණා නම් නේද අර අස්ස සාමිති සික්ඛති පස්සාමිති සික්ඛති අවස්ථාවට ආවනම් ඒ කියන්නේ යා හුස්ම රැල්ල බලෙන් ගන්න කෙනෙක් නෙමෙයි. ස්වභාවික හුස්ම රැල්ල තේරුම් ගන්න කෙනෙක්. දීගං අස්සාමිති පස්ස සාමිති රසං අස්සාමිති පස්සාමිති ගත්තා නම් ඒ කියන්නේ
දීර්ඝ කෙටි වශයෙන් හුස්මේ අඳුරගත්තා නම් ඒ කියන්නේ යා තවදුරටත් හුස්ම රැල්ල ස්වභාවිකවම පවතින ස්වභාවය දැකපු කෙනෙක්. දැන් මෙතෙන්ට එද්දි මේක કૃත්‍රිමව කරන්න බෑ. මේකත් එහෙම. ස්වභාවිකවම ස්වභාවයෙන් හුස්ම ඉහළ යන්න ඕනේ. ඒක දිහා බලන් ඉන්නවා. ස්වභාවයෙන් හුස්ම පහළ යනවා ඒක දිහා බලන් ඉන්නවා. හැබැයි ඉහළ යන හුස්මේ මුල මැද සහ අග නාසිකාග්‍රේ ගැටෙන පූර්ණ කාලයේ හිත තියාගෙන ඉන්නවා. පූර්ණ ක්‍රියාවලිය හුස්ම හෙලනකොට පූර්ණම ක්‍රියාවලියේ හිත තියාගෙන ඒක දිහා බලන් ඉන්නවා. මේක තමයි සබ්බකාය පටිසංවේදී අසසිස්සාමි සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්සිස්සාමි සික්ඛති කියලා කිව්වා. එතකොට ආස්වාසයේදී ප්‍රාස්වාසයේදී මොකද කරන්න තියෙන්නේ? ඒ කයේ තියෙන ආස්වාස ප්‍රාස්වාස කය හොඳින් දැනගනිමින් අවබෝධ කරගනිමින් සිහිනුවණින් යුක්තව මේ කමටහන පුරුදු කරන්න ඕනේ. ඔන්න ඒකේ තේරුම. නැත්නම් මේක පැහැදිලි වුණා කියලා නැත්නම් අපි ප්‍රශ්න උත්තර සාකච්ඡාවේ තව ටිකක් පැහැදිලි කරගමු. ඊළඟට අවසාන වචනේ ඡේද මොකක්ද තියෙන අවසාන පේළිය. පස්සම් භයං කාය සංඛාරං අසසිස්සාමිති සික්ඛති. පස්සම් භයං කාය සංඛාරං පස්සසිස්සාමිති සික්ඛති. අන්න භාවනා කරන ගොඩක් අය විශේෂයෙන්ම ආනාපාන සතිය කරන ගොඩක් පින්වතුන්ගේ එක ප්‍රශ්නයක් තියෙනවා. මේ ආනාපාන සතිය කරනකොට හුස්ම ඉහළ පහළ ගන්නකොට මේ ටිකක් වෙලා ගිහිල්ලා හොඳට භාවනාව කරලා හිත එක්තැන් වෙලා හුස්ම රැල්ල නොදෙනී යන අවස්ථාවක් එනවා කියලා. බොහෝ අය මේකට ඇත්තටම විවිධ හේතු කාරණා වෙන්න පුළුවන්, එක දෙයක් විතරක් නෙමෙයි. විවිධ හේතු වෙන්න පුළුවන්. සිහිය මුලා වෙලා වෙන්න පුළුවන්. එයා ඇත්තටම ආනාපානසති භාවනා කරන වෙලාව වෙන වෙන දේවල් කරනවා වෙන්න පුළුවන්. දන්නේ නිින්ද ගිහිල්ලා වෙන්න පුළුවන්. භවංගත වෙලා වෙන්න පුළුවන්. එක දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හරියටම කියන්න දන්නේ. හැබැයි මේ කියන අවස්ථාවත් බොහෝ අය වරදවා හුස්ම නැති වුණා කියලා දැනගන්නවා. නේද? දැන් මේ පස්සම්භයං කාය සංඛාරං අවස්ථාව සමහර විට කෙනෙක් වැරදිලා වටහා ගන්නවා හුස්ම ඉහළ පහළ වෙන අවස්ථාව හුස්ම ඉහළ පහළ වෙන නැවතුණා කියලා. දැන් ඔබ දන්නවද මේ වෙනකොට අපි දැන් කතා කරපු පියවර ටික හොඳට මේක ඔළුවේ තියාගන්න. මේ සූත්‍රය වචනෙන් වචනේ ඡේදයෙන් ඡේදෙ හොඳට කියවද. මේක අමතක නම් ගිය සතියේ කලින් සතියක බලන්න අපි දැන් සති තුනක් තිස්සේ මේක කියාගෙන ආවා. මේ වෙනකොට පියවර ටිකක් පහු කරා. මම හොඳට මතක තියෙනවා. නැත්තම් මේක අපහසුයි අපිට කරගන්න. නේද? අපි නේද කිව්වා පරිමුඛං සතින් උපට්ඨපිතා සිහිය හරියට තියාගන්න. සතෝ වසති සතෝ පස්සේ සිහියෙන් හුස්ම ඉහළ පහළ ගන්න. ඒ ටික කිව්වා. ඒතර උතෙන්ද ඉස්සෙල්ලා එන්න ඕනේ. සිහිය පිහිටවන්න පුළුවන් වෙන්න ඕනේ. සිහියෙන් යුක්තව හුස්ම ඉහළ පහළ ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ස්වභාවිකව වෙන්න ඕනේ බලෙන් නෙමෙයි. ඊට පස්සේ දීර්ඝ කෙටි හුස්ම රැල්ල දැකලා ඒ විදිහට යම් මට්ටමක සංහිඳියාවක් ආනාපාන සතිය හරහා එනවා. ඊට පස්සේ තමයි දැන් අපි කතා කරපු හුස්ම රැල්ල පූර්ණ වශයෙන් මුළු ආස්වාස ප්‍රාස්වාස කායම දකින්න පුළුවන් මට්ටමට සිහිය දියුණු වෙන්නේ. ඒක දියුණු අවස්ථාවක්. මේකට මාස කීපයක් යන පුළුවන් මේවා අර මම කියවගේ රඟපාලා බලන්න එපා. Tamanට අදාළ කර්මස්ථානයේ වැඩනකම් කරගෙන යන්න මේ දැනුම තියෙනක ප්‍රයෝජනවත්. ඒතර අපි දන්නවා යම් ආකාරයකට ප්‍රතිඵලයක් આવත් මොකක්ද? වැරදි එකක් આવත් ඒක වැරදි, හරි එකක් આવත් හරි. එහෙනම් දන්නවනේ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ. බලෙන් මේව කරන්න යන්න එපා. ඒතකොට භාවනාව හරියට වැඩෙන්නේ නෑ. ඒක ස්වභාවිකව Taman කරගෙන යන භාවනාව තුළ මේක අත්දකින්න ඕනේ. මෙහෙම කරනකොට ඔබට දැන් තේරෙනවා එහෙනම් සබ්බකාය පටිසංවේදී කියන අවස්ථාවට එනකොට මෙයා තව ටිකක් දමනය වෙලා තව ටිකක් මෙයා තැම්පත් වෙලා තමයි ඉන්නේ. අන්න එහෙනම් මොකද වෙන්නේ? සබ්බකාය පටිසංවේදී අසසිස්සාමේති පස්සසිස්සාමේති අවස්ථාවේදී මේ කෙනා තව ටිකක් සංසුන් වෙලා එකඟ වෙලා හිත ටිකක් දියුණු වෙලායි තියෙන්නේ. දැන් ඊට පස්සේ පස්සම්භයං කාය සංඛාරං කියන අවස්ථාවට එනකොට යා දැන් හිත ටිකක් තැම්පත් වෙච්ච කෙනෙක්. ඒ පස්සම්භයං කාය සංඛාරං අවස්ථාවේදී මොකද වෙන්නේ? ආස්වාස ප්‍රාස්වාසය මුලමැද අග වශයෙන් සිහි කරගෙන එකම තැනක හිත තියාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? ටික ටික හිත සහ කය දෙකම සංසිඳෙනවා. හිත විතර නෙමෙයි හිතයි කයයි දෙකම සංසිඳෙනවා. ඒ හේතුව දැන් මෙයා පියවර කීපයක් භාවනාව තුළ ඇවිල්ලා හිත සැනසීමටපත් වෙලා එකඟ වෙලා දැන් භාවනාව දිහා කර්මස්ථාන දිහා බලන් ඉන්නවා. එතකොට මේ කර්මස්ථානේ මේ භාවනාවේ ඉන්නකොට නේද බොහෝම හොඳින් සිතයි කයයි දෙක සංවර වෙලා යනවා. එහෙම සිතයි කයයි සංවර සංසුන් වෙද්දි මොකද වෙන්නේ? හුස්ම රැල්ලත් ඒ වගේම සංසිඳනවා. නේද? මේ සාමාන්‍යයෙන් අපි කියනවා දැන් කවුරු හරි නේද? කවුරු හරි කෙනෙක් අපිව
කන්දන් නගින්න කියනවා. ඉක්මනට කන්දන් නගින්න කියනවා. එතකොට මොකද වෙන්නේ? හයියෙන් කන්ද නගිනකොට එයා නහයනුත් හුස්ම ගන්නවා, කටනුත් හුස්ම ගන්නවා ලේසි නෑ නේද? විශාල වශයෙන් එයා මහන්සි වෙලා කන්ද නැගගෙනනකොට හරියට එයාට අමාරුයි ඉතින් හුස්ම ගන්නවා. හයියෙන් හුස්ම ගන්නවා. ඒකලා ගිහිල්ලා එයා කන්ද උඩ නැගලා නවතිනවා. දැන් මොකද වෙන්නේ? හුස්ම රැල්ල හයියෙන් ගන්නවා අර හුස්ම අල්ල ගන්න අර හදවත වේගෙන් ගහනවා. දැන් ලේ වලට අවශ්‍යයි වාතය. ඒ නිසා හුස්ම ගන්නවා. ඉතින් ටිකක් වෙලාවදී මොකද වෙන්නේ? කන්ද උඩට ගිහිල්ලා හුස්ම රැල්ල සංසිඳෙන්න පටන් ගන්නවා. නේද? දැන් මුලින් ඕලාරිකව දැන් කෙනෙක් කන්දක් නගිනකොට එයාට කන්ද නගින්න කලින් එයා හුස්ම ගත්තද නැද්ද කියලාත් මතකද නැහැ. වාහනයක ඇවිල්ලා බැහැලා කන්ද නගින්න පොඩ්ඩක් ඇවිල්ලා යද්දී ඉතින් කතා බහ කර යනවා. ඒක හුස්ම ගන්නවා කියලාත් මතක නැහැ නේ අපි කතා කරගෙන යනකොට. කතාව අතරතුර අපි හුස්මත් ගන්නවා කතාත් කරනවා ඔහොම යනවා. හැබැයි අපි විශේෂයෙන්ම කන්ද නගින්න පටන් අරන් හයියෙන් කන්ද නගිනකොට හුස්ම ගන්න පුළුවන්ද? අමාරුයි. නේද? එතකොට කතා කර බැරි මුළු කාලෙම සමහරට හැටිද දා යන්නේ. අපි හැටි දානවා කියලා කියන්නේ හයියෙන් හුස්ම ගන්නවා. හැබැයි ගිහිල්ලා කන්දට ගිහිල්ලා දැන් උඩට ගිහිල්ලා ආයෙත් අම්මෝ හරි අමාරුයි කියලා ඉතින් යාළුවොත් එක්ක කතා බහ කරලා ටික වෙලාවක් යනකොට හැටි ටික අඩු වෙලා ගිහිල්ලා හුස්ම ගත්තද කියලා හුස්ම ගන්නවද කියලා නොදැනෙන තත්ත්වයකට අපිපත් වෙනවා. අන්න ඒ වගේ තමයි. මුලින් ආස්වාස ප්‍රාස්වාසයේ තේරෙනවා. වඩා සියුම්ම තේරෙනවා. මුළු මහත් ආස්වාස ප්‍රාස්වාස කායම තේරෙනවා. ඊට පස්සේ තේරෙන්නේ නැත්නම් සංසිඳනවා. අන්න අර කන්ද නගපු කෙනා වගේ තමයි. සාමාන්‍ය හුස්ම රැල්ලට සාපේක්ෂව කන්ද නගින්න හුස්ම රැල්ල අපිට රළුයි පේනවා. රළුව පේනවා. රළුවකට සාපේක්ෂව සාමාන්‍ය හුස්ම ගැනීම අපි දන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි සාමාන්‍ය හුස්ම ගැනීමට සාපේක්ෂව සියුම් වෙන හුස්ම ගැනීම. සියුම් වෙන හුස්ම ඉහළ පහළ ගැනීම අපිට තේරෙන්නේ නැහැ. ඒ හින්දා ආස්වාස ප්‍රාස්වාස හුස්ම රැල්ල තව සංසිඳෙන්න පටන් ගන්නවා. සමහරු හිතනවා හුස්ම රැල්ල නැහැ කියලා. නේද? හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ. දැන් මට මොකද උනේ පොඩ අහන ප්‍රශ්නයක්. ඉතින් මෙහෙම වෙලා හරි වැඩේ මම භාවනා කරා. දැන් මට හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ. මම හුස්ම ගන්න නැහැ භාවනාවේදී මොකුත් නැති තැනකට යනවා. මෙලෝ දෙයක් පේන්නේ නැතුව යනවා කියලා කියනවා නේද? ඒකට ඉතින් සමහර අය කියනවා දැන් එහෙනම් භාවනාව සම්පූර්ණයෙන් නවත්තන්න පොද ඒක මොකද්ද කියලා හරියට හොයන්න බෑනේ. උපදෙස් ගණනාවක් දෙන්න වෙනවා. නවත්තලා බලන්න කියන්න වෙනවා නේද? නිදිද කියලා බලන්න ඒ වගේ නේද? එක ඒවා කියනවා ඇස් දෙක කරලා බලන්න කියනවා නැවත මුලදලා පටන් ගන්න කියනවා එක දේවල් කියනවා. ඇත්තටම ඒ ගුරුවරු වැරදි නෑ. මොකද අපිට හරියට කියන්න බෑ. මොකද වෙන හේතු නිසාත් එහෙම පේන්න පුළුවන්. නමුත් මේ කියන අවස්ථාවටත් එක වෙන්න පුළුවන්. බහුතරයක් එහෙම තමයි වෙන්නේ ඇත්තටම. හරියට සංසිඳිලා නම් වෙන්නේ එහෙමයි. සිහිය මුලා වෙලා නැත්තම්. හැබැයි එතකොට බුදුන් වහන්සේ දේශනා කරනවා මේකෙදි නේද? ආස්වාස ප්‍රාස්වාසය කිසිසේත් මෙහෙම නැති වෙන්න බෑ. ඔබට හිතෙනවා නම් දැන් මං හුස්ම ගන්න නෑ කියලා එහෙම වෙන්න බෑ. මොකද හේතුව? ඒකට ප්‍රත්‍යවේක්ෂා කීපයක් තියෙනවා. 7 දෙනෙක් ඉන්න අවස්ථා 7ක් තියෙනවා. නේද? අවස්ථා 7ක් තියෙනවා. මව කුස තුල ඉන්න සත්වයා සිහිසුන් එක්කන මරණ කෙනා දියේ ගිලුණු කෙනා හතරවෙනි ධ්‍යාන සම්බන්ධුන කෙනා නේද? රූපාරූප බඹලව ඉන්න අය නිරෝධ සමාපත්තට සම්බන්ධුනයි. ඒ අය තමයි ආස්වාස් ප්‍රාස්වාස නැත්නම් මොනවද අය පාරක් මතක් කරගත්තොත් නේද? මව කුස තුල ඉන්න පුංචි බිලිදාට ආස්වාස් ප්‍රාස්වාසය කරන්නේ නැහැ. නේද? සිහිසුන් කෙනා සිහි නැති වෙච්ච කෙනා ආස්වාස් ප්‍රාස්වාස කරන්නේ නැහැ. මිය ගිය කෙනා ආස්වාස් ප්‍රාස්වාස කරන්නේ නැහැ. දියේ ගිලුණාම ආස්වාස් ප්‍රාස්වාස කරන්න බෑ. චතුර්ථ ධ්‍යාන සම්බන්ධුන ආස්වාස් ප්‍රාස්වාසය කරන්නේ නැහැ. රූප අරූප බඹලව රූප හෝ අරූප ලෝකේ ඉන්න අයට ආස්වාස ප්‍රාස්වාස කරන්නේ නැහැ. අවසාන වශයෙන් අනාගාමීත්වයටපත් වූ හෝ ඉන් එහාට ගිය පුතුමන් වහන්සේ නමකට යාදාල කරන සමාධි පූර්ණ කළා නිරෝධ සමාපත්තියටපත් වුණාම ඒ උතුමන් වහන්සේලා ආනාපානසති ආස්වාස ප්‍රාස්වාස කරන්නේ නැහැ. මේ 7 දෙනා හැර අනිත් සියලු දෙනා ආස්වාස ප්‍රාස්වාස කරනවා. අපි බලනවා ප්‍රත්‍යවේක්ෂා කළා අපි මේ 7න් එක නේද? මව කුසදී ගිලුණු ඒ සිසුන් අතල්ලම අපි 4 වෙනි ධ්‍යානෙ නෑ අපි. අපි ඉන්නේ මනුෂ්‍ය ලෝකේ. නිරෝධ සමාපත්තිය නෑ අපි. මැරිලත් නෑ. සිහිත් තියෙනවා. දියේ ගිල්ල නෑ. ඉතින් එතකොට අපි දකිනවා අපිට මේ ආස්වාස ප්‍රාස්වාස නැති වෙන්න වෙන කිසිම හේතුවක් නෑ. ඒක හේතුවක්වත් අපි ගාව නැහැ නම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ.
ඒ හින්දා ආස්වාස ප්‍රාස්වාස ඒකාන්තයෙන්ම පැවතිය යුතුයි කියලා අපි මෙනෙහි කරන වෙලාවේ භාවනාවෙම මේක මෙනෙහි කරනවා. මේ කරුණු හතම සිහි කර කර ඉන්න ඕනේ නැහැ. ඔබ දකිනව නැහැ. මේ මගේ මට්ටමේ හැටියට. දැන් ඔබ ඉගෙන නේ තියෙන්නේ. ඔබ සිහි කර කර ඉන්න ඕනේ. ඔබ දන්නා මේ මගේ මට්ටමේ හැටියට මේ ප්‍රත්‍යවේක්ෂාව කරනවා. මම ආස්වාස ප්‍රාස්වාසයේ නැවතින මට්ටමේ ඉන්න කෙනෙක් නොවේයි. මගේ අනිවාර්යෙන් ආස්වාස ප්‍රාස්වාසයේ තියෙනවා. ඒකාන්තයෙන්ම ආස්වාස ප්‍රාස්වාසයේ තියෙනවා කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කළා සිහිය තව ටිකක් තියුණු කරලා ආස්වාස ප්‍රාස්වාසයේ දිහා සිහිය පිටලා බලනකොට පේන්න පටන් ගන්නවා. නේද? ඒ හින්දා එහෙම සිහිය ඕනේ. ආනාපාන සති භාවනාව කියන්නේ ප්‍රඥාවන්තයාගේ භාවනාව. නේද? සතිය නැති සම්පජානෙ නැති කෙනාට ආනාපාන සති භාවනාව සිද්ධ කරන්න බෑ කියලා බුදුන් වහන්සේම දේශනා කරනවා. නේද? බුදුන් වහන්සේම දේශනා කරනවා මේ සිහිය මුලා වෙච්ච සිහිය හරියට සිහිය පිටව ගන්න බැරි හරියට සම්පජන්න්නේ නැති කෙනාට ආනාපාන සති භාවනාව හරියන්නේ නැහැ. එහෙනම් ඔබට නේද? එහෙනම් අතාරින්න එපා. නමුත් උත්සාහ කරන්න. පුළුවන් තරම් දැනගන්න. හුස්ම නැති වෙලා නෙමෙයි තියෙන්නේ සියුම් වෙලා. ඒ නිසා කරන්නේ මොකද්ද? තව තව මම මගේ සිහිය සියුම් කරලා හුස්ම දිහා බලනවා. මේ තියෙන මට්ටමට වඩා තව සිහිය සියුම් කරලා මම මගේ හුස්ම දිහා බලනවා. අන්න එතකොට මොකද වෙන්නේ? ඔන්න ටික ටික අර සියුම් අරමුණ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. නේද? ඒ නිසා මොකද අපේ හිතේ ස්වභාවය අපි ඕලාරික කියන වචනේ නේද? ඕලාරිකයි. මොකද ඕලාරික කියන්නේ ඕලාරික කියන්නේ තාම අපේ හිත ඔය සෝවාන් මට්ටමටවත් ධ්‍යාන මට්ටමටවත් නේද? පුරුදු වෙලා නැත්නම් මේ සාමාන්‍ය ලෝකේ සාමාන්‍ය දේවල් අපි දන්නේ. අපි සියුම් දේවල්, දියුණු දේවල්, තියුණු දේවල් දන්නේ නැහැ. ඉතින් ඒ මට්ටමින් තමයි අපි දැන් සාමාන්‍ය අපි කරන හැම වෙලෙම ලෝකේ අපි අනුන් දිහා බලන්නේ තමන්ගේ විදිහටනේ. තමන්ගේ අපරිණත භාවයක් තිබෙනවා ලෝකේ අනිත් අය අපරිණතයි කියලා පේනවා. තමන්ගේ බාල භාවයක් තියෙනවා ලෝකේ අනිත් අය නීච බාල දේවල් කරනවා කියලා පේනවා. එහෙම තමයි තියෙන්නේ. එතකොට මොකද නිහතමානී කෙනෙකුට සත්පුරුෂයාට කොතනත් හොඳ තමයි පේන්නේ. අයහපත් දේ පේන්නේ නැහැ. යහපත් දේ විතරයි පේන්නේ. සත්පුරුෂයා අයහපත් දේ ගැන හිතන්නේ නැහැ. යහපත් දේ ගැන තමයි හැමෝටම අවවාද අනුශාසනා කරන්නේ. එතකොට මේ සාමාන්‍ය කෙනෙක්ගේ හිතේ ස්වභාවය ලාමකයි, ඕලාරිකයි. බොහොම රළුයි. ඉතින් ඒ වගේ කෙනෙකුට ඇත්තටම සියුම් මානසිකාරයක් අල්ලන්න අමාරුයි. ඒ නිසා නැවත අර අපි කිව්ව විදිහේ සිහිය පුරුදු කරලා ආතාපි සම්පජාන සතිමා පුරුදු කරලා සතරකමටහම් පුරුදු කරලා තව ටිකක් මේ සිහිය සියුම් කරන්න ඕනේ. මනස ස්වභාවය සියුම් කරගන්න ඕනේ. මම ඒකයි හැම වෙලේම කියන්නේ අර භාවනා කරන කෙනෙකුට ගුණාංග තියෙන. හරි ගුණවත් වෙන්න ඕනේ. කිසි කෙනෙකුට හිංසාවක් නොකරන තව කෙනෙකුට හිංසා කරයි කියලාවත් විශ්වාස නොකරන කැමති නොවන මට්ටමේ බොහොම හොඳ යහපත් මෘදු ගුණාංග සහිත වෙන. ඔබේ හිත මෘදු කරගන්න ඕනේ. හිත මෘදු වෙන්න තමයි ඔබට භාවනා කර්මස්ථානයේ සහ මේ සියුම් දේවල් දකින්න පුළුවන්. හිත රළු කරගෙන, හිත දැඩි කරගෙන ඕවා කරන්න බෑ. භාවනා කරන කෙනාගේ හිත හරි මෘදුයි. මෘදු වෙන්න යාට ඒ සියුම් තැන් දකින්න පුළුවන්කම ලැබෙනවා. නේද? එතකොට දැන් නැවතාවත් මාතෘකාවට සබ්බකාය පටිසංවේදී. හුස්ම රැල්ල සංසිඳුන කෙනා මොකද කරන්නේ දැන්? දැන් හතර වටේ දුවලා හුස්ම රැල්ල හොයනවද? නෑ නෑ. එහෙම කරන්නේ නෑ. එහෙම මොකුත් කරන්න අවශ්‍යතාවයක් නෑ. අර කිව්ව විදිහටම ප්‍රත්‍යවේක්ෂා කරලා මම මේ හුස්ම රැල්ල නවතින જાතිය කෙනෙක් වෙන්න බෑ. මගේ හුස්ම රැල්ල කොහේ හරි තියෙන්න ඕනේ. දැන් මේ හුස්ම රැල්ල මේ වෙලාවේ සියුම්ව තියෙනවා කියලා නැමතුමද? නැවත ගෙනල්ලා නාසිකාග්‍රේ තියාගන්න. දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. මම ඒක පිළිගන්න සමහර අය කියලා තියෙනවා. වෙන්න පුළුවන් නේද? හුස්ම රැල්ල දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක සාධාරණයි. හැබැයි තියාගෙන බලාගෙන ඉන්න නාසිකාග්‍රේ හුස්ම රැල්ල ඉහළ පහළ යනවද නැද්ද? හොඳට බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. උතරබඩ පෙනේ නේද? ටික වෙලාවක් යනකොට සමහරවිට ටිකක් දවස් දෙක තුනක් උත්සාහ කරන්න වෙයි. ඔබට පෙනේ ටික කාලයක් යනකොට ඔව් හුස්ම රැල්ල වෙනදට වඩා ගොඩාක් සියුම්ව ඉහළ පහළ යනවා. ඒක මේ වැඩිලා තේරෙන මට්ටමටත් වඩා සියුම්. නේද? ප්‍රകൃතියෙන් ආස්වාස ප්‍රාස්වාසය නාසිකාග්‍රේ දැනෙන මට්ටමට වඩා නේද සියුම් මට්ටමින් සංසිඳුන එකක් තේරෙන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට සියුම් කාය සංස්කාරය දකින්නට ඒ වගේ සියුම් ආස්වාස ප්‍රාස්වාසය දකිද්දි කොහෙද හිත තියාගන්නේ? තාමත් නාසිකාග්‍රේ විතරයි. තාම වෙනස් කරේ නැහැ. මුල ඉඳලා මේ වෙනකන් නාසිකාග්‍රේ හිත තියාගන්න. තියාගෙන නේද? පස්සම් භයං කාය සංඛාරං අසසිස්සාමිද සික්ඛති
පස්සම් භයං කාය සංඛාරම් පස්සෙස්සාමි සික්ඛති යන්න. සංසිඳුනා වූ හුස්ම රැල්ල දෙස බලමින් හුස්ම ඉහළට ගනී. සංසිඳුනා වූ හුස්ම රැල්ල දෙස බලමින් හුස්ම පහළ හෙලයි. ඔන්න ওই දෙක පැහැදිලි. දැන් ඉතින් මම හිතන්නේ සම්පූර්ණයෙන් පස්සම් භයං කාය සංඛාරම් අස්සෙස්සාමි සික්ඛති පස්සම් භයං කාය සංඛාරම් පස්සෙස්සාමි සික්ඛති කාරණා දෙක 100%ක් පැහැදිලි. නේද? මම අර නිතර කියන කතාවක් තියෙනවානේ ඔබට මතක නම් දේශනාවල මේ කුළු හරකෙක්ව කැලෙන් ගෙනල්ලා නේද? නැත්නම් අපි දැන් ඒ කාලේ ගොඩ ඈත කාලේ අද වගේ නිකන් අස්සයෝ හරක් නේද? මේ සල්ලි වලට ගන්න කැලෙන් අල්ලන් එන්නේ. ඒ අස්සේ කරේ හරකෙක් හරි කැලෙන් ගෙනල්ලා මෙයාව අඩි දෙක තුනක් කඹයකින් බැඳලා තියලා තියොත් මොකද වෙන්නේ? සමහරට අස්සේ ඇහෙට මෙහෙට දඟලලා බෙල්ල කඩා ගන්න පුළුවන්. එයාට පුරුදු නෑ. එයා කැලේ නිදහස හිටපු කෙනෙක්නේ. ඒ නිසා මේ සතාව ගෙනල්ලා අස්වෙක් හෝ වේවා ගවයෙක් හෝ වේවා ගෙනල්ලා මොකද කරන්නේ අපි? ඒ සත්වයා කණුවක බඳිනවා. යකඩ රවුමක් දාලා කණුවට වඩා ටිකක් ලොකු යකඩ රවුමක් දානවා. කණුව උඩින් යකඩ රවුමට වඩා පොඩි නේද? දෙයක් හිර කරනවා යකඩ රවුම උඩට ගිහිලා ගැලවෙන්නේ නැති වෙන්න. දැන් මේ යකඩ රවුම කණුවේ යම් ආකාරයකට හිර වෙලා තියෙනවා. එහෙට මෙහෙට කැරකනවා හැබැයි. මේ රවුමට ලණුවක් ගැට ගහලා අඩි 10ක් 15ක් 20ක් විතර ඈතට ලණුව දිගහැරලා ඒකේ කිරවලේ ගැට ගහලා. එහෙම කරන්නේ. අර සත්තට දුවන්න පුළුවන්. එයා දැන් මේ කැලේ දුවලා පුරුදු වෙලා. කැලේ නිදහසලා පුරුදු. එයාට දැන් පොඩි ඉඩක ඉන්න බෑ. ඉස්සලා පුරුදු කරනවා එයා ඈත් කරලා දිග ලණුවක බැඳලා තියෙනවා. අඩි 20ක් 30ක් ඈත ලණුවක බැඳලා. මොකද මෙයා අර අඩි 20 30 රවුමේ එහෙට දුවනවා මෙහෙට දුවනවා එහෙට දුවනවා මෙහෙට දුවනවා රවුමට දුවනවා. කොච්චර රවුමට දිව්වත් මොකද වලල්ලක් යකඩ වලල්ලකින් වැදෙන්නේ යකඩ වලල්ල කරගෙන මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලණුවේ තියලා මුකුත් වෙන්නේ නැහැ. ළඟට එනවා කණුව ළඟට එනවා හයියෙන් එහාට පැනන මුකුත් වෙන්නේ නැහැ. කණුව හොඳට වලල්ලා තියෙනවා. කණුව පහු කරන් එහාට ගිහිල්ලා අදිනවා මෙහාට ගිහිල්ලා අදිනවා මුකුත් වෙන්නේ නැහැ. දැන් මෙයා මේ රවුමට දුවලා හෙම්බත් වෙනවා. ඊට පස්සේ ඉතින් කැම ටිකක් වතුර ටිකක් දීලා කොහොම දවස් දෙකක් තුනක් තියලා අරක අඩි තව 5ක් 6ක් කෙටි කරනවා. දැන් මෙයා අර පොඩි කෙටි රවුමේ දුවලා හෙම්බත් වෙනවා. කැම ටිකක් දීලා දවස් 3-4ක් කොයි විදිහට දුවනවා හෙම්බත් වෙනවා කැම දෙනවා. තව අඩි 10ක් විතර ලං කරලා මේක බඳිනවා. ඔහොම ටික ලං කර බඳින්න මොකද අරයා ටික දුවන එක අඩු කරනවා. ටික ඒ කෑම කන්න දෙන මනුස්සයර ටික හීලෑ වෙන්න පටන් ගන්න. ඔන්න ටික එයාගේ හිත වෙනස් වෙනවා. අන්න කොහොම තමයි අපේ හිතටත් වෙන්නේ. ඔය කුළු හරකා අස්සයා වගේ තමයි අපේ හිත. පුරුදු දෙක පාරම ගිහිල්ලා පටම ධ්‍යාන හිතට යන්න පුළුවන්ද? බෑ. පුරුදු නෑ හිතට. එක පාරම සියුම් හුස්ම රැල්ල බලන්න පුළුවන්ද? බෑ. පුරුදු නෑ හිතට. පුරුදු කරන්න ඕනේ. ඉස්සෙල්ලාම සක්මනක් වගේ දෙයක් හෝ කරලා අර සතර කමඨහන් වගේ වඩලා නේද? අර ඊට පස්සේ රුක්ෂ මූල අරණ්‍ය ආදී ශුන්‍යාගාරයක් දැන් හොයාගෙන කලගේ වාඩි වෙලා දැන් නේද? සියුම් හුස්ම ගොරෝසු හුස්ම රැල්ල හිත පිහිටවලා සිහියෙන් දවස පුරා සිහියෙන් ඉන්න පුරුදු වෙලා සිහියෙන් හුස්ම ඉහළ පහළ ගන්න පුරුදු වෙලා ඒකෙම ටික සියුම් වෙනකොට දීර්ඝ කෙටි වශයෙන් පුරුදු වෙලා ඒකෙම ටික පුරුදු වෙනකොට මුළු ආස්වාස ප්‍රාස්වාසයේම ආස්වාස ප්‍රාස්වාස කායම දකින්න පුරුදු වෙලා අන්න හිත දැන් ටිකක් තැම්පත් වෙලා දැන් හුස්ම රැල්ල සියුම් වෙලා පේනවා. දැන් පේනවනේ ඔන්න ඔය විදිහට තමයි. එකපාර වෙන්නේ නැහැ මේ. ඔන්න ඔහම ටිකෙන් ටික සියුම් වෙලා හුස්ම රැල්ල අපිට අපේ සිහිය ප්‍රබල වෙනවා. ඒතර දෙකක් එක පැත්තකින් කය සහ මනස සැහැල්ලු වෙලා හුස්ම සියුම් වෙනවා. අනිත් පැත්තෙන් අපි සිහියත් වරනවා. දෙපැත්තක් වෙනවා. එතකොට මේකත් එක්ක මොකද වෙන්නේ? තවත් මෙයාගේ සිහිය දෙගුණ කරගන්න පුළුවන්. තව දෙගුණ තව එතකොට තව ඉවර නැහැ. තව මේ උග්ඝහ නිමිති පටිභා නිමිති තව එහෙම මේ උපචාර පරිකර්ම අවස්ථා තව එහෙමම තියෙනවා. එතකොට මේ විදිහට කරනකොට දැන් මෙතනින් එහාට ඊට පස්සේ අපිට තියෙන ඊළඟ කාරණේ අපි පාළි කොටස බැලුවොත් නේද? සේයදා බික්කේ දක්කෝ බමකාරෝවා බමකාරන්තේ වාසීවා දීගං වා අජ්ජන්තෝ දීගං අජ්ජාමිති පජානාති රසං වා අජ්ජන්තෝ රසං අජ්ජාමිති පජානාති ඒව මේ කෝ බික්කේ බික්කු දීගං අස්සන්තෝ දීගං අස්සාමිති පජානාති ආදී වශයෙන් විස්තර කරනවා. අයත් අර ටිකම කියනවා. ඒ ඡේදෙම අපි බලමු අපි පාළි කොටසනේ බලන්නේ. අපි කොටසක් එකේ දැන් සජ්ජායනා කරමු. මොකද්ද කියන්නේ? සේයතාපි භික්කවේ දක්කෝ බමකාරෝවා බමකාරන්තේ වාසීවා දීගං වා අජ්ජන්තෝ දීගං අජ්ජාමීති පජානාති රස්සං වා අජ්ජන්තෝ
රසං අජ්ජාමේති පජානාති ඒවමේව කෝ භික්ඛවේ භික්ඛු දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති රස්සං වාස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පසම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පසම්භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති ඔය ටික දේශනා කරනවා. එතනින් එහා කොටස අපිට තියෙනවා කතා කරන්න අජත්තං වා කාය කායන් පස්සේ ටික අපි කතා කරනවා ඉස්සරහට. ඇයි එහෙනම් මේ අයපාරක් මේක මතක් කළේ? මම අර කිව්ව උදාහරණය නේද? මෙතනදී මම කිව්ව උදාහරණයේදී දැන් අර බමකාරෝවා බමකාරන්තේ වාසීවා කියලා කිව්වා නේද? මේක අර වඩුවෙක් යතු ගානකොට යත්ත නේද? හරියට ඒ යතු ගානකොට සියුම්ම ඒ යත්ත ගෑවෙන විදිහට එහෙම නැත්නම් මේක කීයෙන් කමරට කීයද හරියට අවශ්‍ය විදිහට කරනවා වගේ. දැන් බුදුරණන් වහන්සේ මුළු කර්මස්ථානයම දේශනා කළ මුලින් ඉඳලා ළඟටම ඊට පස්සේ ලස්සන උදාහරණයක් මාර කිව්ව උදාහරණ ලබා දෙනවා නේද? ඒ වගේ ඕනම එකක් මේ උදාහරණයක් බුදුරණන් දේශනා කරන්නේ සිහියෙන් වැඩක් කරන කෙනෙක් නේද? ඒ සිහියෙන් වැඩක් කරනකොට ඒක දීර්ඝ ලෙස කෙටි ලෙස වඩුවේ උදාහරණයක් මේක කපනකොට යතු ගන්නකොට යා දීර්ඝද කෙටිද කොහොමද ඒක වෙන්නේ කියන එක දැකලා දැනගෙන හරියටම ඊට අදාළ විදිහට යට අවශ්‍ය විදිහට ගාන්ටයක් කරගන්නවා ඒක. අන්න ඒ වගේම තමයි අපිට අවශ්‍ය දේ තමයි ආනාපාන සති භාවනාව වර්ධනය කර ගැනීම. මොකද කරන්නේ? දීර්ඝ සහ කෙටි වශයෙන් හෝ සියුම් වශයෙන් හෝ ගොරෝසු වශයෙන් හෝ එන දේවල්. ඊට පස්සේ අර කිව්වා වගේ මුළු ආස්වාස ප්‍රාසවාස කායම ඊට පස්සේ ආස්වාස ප්‍රාසවාස සංසිඳුණු කය ආදී මේ සියලු දේ පිළිබඳව හොඳ මානසිකාරයකින් යුක්තව සංසුන්ව සංවරව මේ දේවල් දිහා බලාගෙන හොඳින් මානසිකාරය කරනවා. මෙහෙම කරනකොට මේ කොටස එතනින් එහාට කියන්න අවශ්‍යම වෙනවා. මොකද මේක ඊළඟට සූත්‍රයේ කොටසෙත් එනවා. නමුත් මේකටම ගැලපෙලා එකතු වෙලා කියන එක ගොඩක් හොඳයි මේක නේද? මෙහෙම සියුම් වෙද්දි මොකද වෙන්නේ? මෙහෙම සියුම් වෙලා ගිහිල්ලා නැවත නැති වෙලා නේද? නැහැ. මෙහෙම සියුම් වෙලා ගියොත් නේද? ඔබට එහෙම වෙනවනම් හැබැයි ඉතින් මේක හිතන්න එපා අද සියුම් වුණොත් හෙට වෙනවා කියලා. බලාපොරොත්තු වෙන්නත් එපා. නේද? උනොත් එහෙමයි නැත්තම් එහෙම නොවෙන්නත් පුළුවන්. මාස ගණන් සියුම් හුස්ම රැල්ල තියෙන්න පුළුවන්. සමහර විටනවා අද ආවොත් හෙට ධ්‍යාන කියලා එහෙම නැහැ. සියුම් හුස්ම රැල්ල මාස ගාණක් තියෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. සංසිඳුණු හුස්ම රැල්ල බලාගෙන ඉහළ පහළ ගන්නවා. ওই විදිහට කරනකොට අපේ හිතේ ඉන්ද්‍රිය අදාළ මට්ටමට වැඩුණොත් මේක වෙන්නේ එච්චරයි. මේ හුස්ම රැල්ල සියුම් වුණ විදිහට පළිට වෙන්නේ අපේ හිතේ සියුම් ඉන්ද්‍රිය ධර්ම වැඩුණොත් මොකද වෙන්නේ? අන්න ඒ සියුම්ව වැඩෙන ඉන්ද්‍රිය ධර්ම නිසා සියුම් වැඩෙන ඉන්ද්‍රිය ධර්ම භාවිතා කරගෙන මොකද වෙන්නේ? මේ උග්ඝා නිමිත්ත, පටිභාග නිමිත්ත ආදී ප්‍රකට වෙනවා. මේ නිමිති සම්බන්ධයෙන් එක එක්කනට එක එක විදිහට තියෙනවා. එක එක්කනට එක එක විදිහට වෙන්න පුළුවන්. මොකද හේතුව ඒ කෙනාගේ අදහස්, ආකල්ප, චරිත ස්වභාව, ධාතු ස්වභාව ආදී ගොඩ විවිධත්වයන් තියෙනවනේ මිනිස්සුන්ගේ. ඒ විවිධත්වයන් නිසා සමහර පෙර මොනවා හරි කසින වඩලා තියෙන්න පුළුවන් නේද? මොනවා හරි විශේෂ මානසික වශයෙන් යාට විශේෂ හැකියාවක් තියෙන්න පුළුවන්. එයාගේ හඳුනා ගැනීම වෙනස් වෙන්න පුළුවන්. එයාගේ සංස්කාර ධර්ම ඒව ඔක්කොම මුල් කරන් එක එක්කනට පේන විදිහ පාට ඔක්කොම වෙනස් වෙන්න පුළුවන්. කියනවා එක්කෙනෙකුට සමහරට වලාකුලක් වගේ පේන්න පුළුවන්. තව කෙනෙකුට නිකන් පුළුන් රොදක් වගේ මොන හරි එකක් පේන්න පුළුවන්. තව කෙනෙකුට මීදුම් වගේ පේන්න පුළුවන්. තව කෙනෙකුට නිකන් මහා වාත කඳක් වගේ පේන්න පුළුවන්. තව කෙනෙකුට ජල කඳක් වගේ පේන්න පුළුවන්. තව කෙනෙකුට ඇද්දලයක් වගේ පේන්න පුළුවන් නේද? ඊළඟට දැන් විශේෂයෙන්ම හැඩතල ආදී දේවල් පේනවා උග්ඝහ නිමිත්ත. උග්ඝහ නිමිත්ත ගොඩක් වෙලාවට ඒ වගේ ඒවා පේනවා. ඊළඟට අපි ප්‍රතිභාග නිමිත්තරෙද්දී ඒක ඊට වඩා අර විසිරී ගියපු ලක්ෂණ නැදෙන උදාහරණයක් උග්ඝහ නිමිත්තරේ විසිරී ගියපු ස්වභාවයක් තියෙනවා. ලොකුයි එහෙම නැත්නම් ඒක අර එක දෙයක් වශයෙන් නොවේ තියෙන්නේ. ප්‍රතිභාග නිමිත්තරෙද්දී නිකන් මොකක් හරි පොඩි දිලිසෙන චූටි දෙයක්, තරු කැටයක්, මැණිකක්, කපු ඇටයක් නේද? මල් බොඩි මලක් එහෙම නැත්නම් මොකක් හරි මුතු ඇටයක්, පොඩි බලාපටලයක් ඒ වගේ මොකක් හරි
ඒ වගේ පොඩි දෙයක් පේනවා. සමහරට ප්‍රසිද්ධ මේක හඳක් ඉරක් හඳක් වගේ නිකන් පොඩි ඉරක් වගේ හඳක් වගේ නිකන් එළියේ තියෙන පොඩි දෙයක් එක අර විසිරිච්ච ඇති එක දෙයක් පේන්න පටන් ගන්නවා. ඕක තමයි අපි පටිභාග නිමිත්ත කියන්නේ. වචන දෙක ඔයගොල්ලෝ අහලා ඇති. ඔය තමයි උග්ඝහ නිමිති පටිභාග නිමිති කියන්නේ. ඒතර ඕක මේ අපි මම නොකියපු වෙන Tamanටම අදාළ වෙන එකක් වෙන්නත් පුළුවන්. ඒක ඉතින් ගුරුවරයෙක් කතා කරලා බලන්න ඕනේ. ගොඩක් වෙලාවට අපි උග්ඝහ නිමිති පටිභාගයට හඳුනාගන්නේ උග්ඝහ නිමිත්ත ටිකක් පැතිරිච්ච ස්වභාවයක් සහ ඒකේ අර ආධුනික ස්වභාවයක් තියෙනවා. එච්චර පැහැදිලි නැති නොමැති ස්වභාවයක්. පටිභාග නිමිත්තේදී ඊට වඩා පැහැදිලි ඊටාම ඒකාත්මික වෙච්ච යම් නිමිත්තකින් පටන් ගන්න ටික 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 වැඩි වෙනවා. එහෙනම් තමයි ඒක වෙන්නේ. ඒතර ඉස්සෙල්ලා උද්ඝාන නිමිත්තයි ඊට පස්සේ පටිභාග නිමිත්ත වෙනවා. ඒතර මේවා මේ විදිහට මේ නිමිත්තත් එක්ක ටික 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 ඒ කෙනාට අර්පණා සහ උපචාර උපදවන ටික ටික පුළුවන්කම ලැබෙනවා. ඒවත් එක්ක ටික ටික මේ විදිහට දැන් මෙතනින් එහාට මේ ඔබ අත්දැකීම් විය හැකි එතනින් එහාට ටික ගැන හිතන්න එපා. මෙතනින් එහාට අපි කතා කරනවා මේ සූත්‍ර දේශනාවත් එක්ක එනවා. එතනින් එහාට ඒ අර්පණා මට්ටමටපත් වෙන නැත්නම් ඊට පස්සේ අපි දිගටම භාවනාව කරගෙන ගිහිල්ලා පස්සේ තමයි අපි බලන්නේ මේ ධානාංග තියනවද කියලා. එතකොට තමයි එහෙම තියනවා නම් තියනවා නැත්නම් නෑ. අපි ඒ ගැන එච්චර බලාපොරොත්තු තියාගෙන ඒකම අරමුණු කරගෙන ඒකටම මේවා කරන්නේ. එතකොට අපේ තියෙන හිතේ කෙලෙස් ධර්මයන් ප්‍රබල වෙලා ඒක නැති වෙලා යනවා අපිට. එහෙනම් අපි ඒක කරන්නේ අපි කරන්නේ අපිට අදාළ ආනාපානසති කර්මස්ථානයේ ප්‍රගුණ කරනක විතරයි. ඒ ඔය වෙන දේවල්. ඔහොම වෙන්න පුළුවන්. එම වෙනකොට ටික ටික මොකද වෙන්නේ? නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වෙලා මොකද වෙන්නේ? තව නිමිත්ත ප්‍රබල භාවයටපත් වෙලා නේද? ටිකෙන් ටික මනස ස්ථාවර භාවයටපත් වෙලා විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍රතාව සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං කියන පඨම ධානයටපත් වෙනවා. සමහර ලාට මේක වෙන්නේ බොහෝ විට මේක වෙන්නේ ඉස්සල්ලාම එක ධාන හිතක් ඇවිල්ලා නැති වෙලා යනවා. ඊට පස්සේ ආය කරනකොට ටික ටික අර්පණා පුරුදු කරන් යනකොට නේද? ඉතින් තියෙනවා අර ආවර්ජන සමාපජ්ජන අදිත්‍ථාන උත්ථාන පච්චවෙක්කන කියලා වශීතා ටිකක්. ඒ අපි ඉස්සරහට ඉගෙන ගන්න මම මතක් කරගෙන යන්නේ මොකද මේ අර හුස්ම රැල්ල සංසිඳනවා කියව නිසා මම ඊට අදාළ පොඩි කාරණා ටිකක් මේ කියන්නේ මේ සූත්‍රයේ ඒටත් අදාළයි. නමුත් ඒ කොටසේ දකියුවත් එක අඩුපාඩුවක් වෙනවා. ඔය විදිහට ප්‍රගුණ කරද්දි මොකද වෙන්නේ? තව අර ධ්‍යාන සිත ටික ධ්‍යාන සිත ප්‍රබල වෙලා ගිහිල්ලා ඒක පවතින්න පටන් ගන්නවා. එතකොට ඔන්න ඒ විදිහට ප්‍රථම ධ්‍යානෙ උපදවනවා. ඊට පස්සේ ලක්ෂණ ප්‍රතිවේක්ෂා කරලා ඒ ආදීනව දැකලා ဒုတိ ය ධ්‍යානෙ ඒකත් අර ආවර්ජන සමාපජ්ජන උත්ථාන පච්චවක්කන ආදී වශයෙන් වශී කරනවා. ඔහොමම හතරවෙනි ධ්‍යානෙ දක්වා අටවෙනි ධ්‍යානෙ දක්වා ඊට පස්සේ කසින ඊට පස්සේ සියලු ආකාරයේ අනිකුත් මානසිකාර ධර්මයන් සුද්ධස වසී ආදී සියලු ආකාරයේ දේවල් ඉස්සරහ වඩන්න පුළුවන්. මම මේ මතක් කළේ ඔය කාරණේ ඕවා තමයි අපි ඉස්සරහට යනකොට කතා කරන්නේ සතර සතිපට්ඨානේ වඩනකොට තව ඉස්සරහට අපි කතා වෙනවා. නේද? අර මේ එක දේවල් සුඛ පටිසංවේදී පටිසංවේදී ආදී වශයෙන් සූත්‍රවල සඳහන් වන්නේ ඒවා ඉස්සරහට එන්නේ ඔන්න ඔය ධ්‍යානාංග ගැන කතා කරනකොට. එහෙනම් අපි ඒකත් මේකට සම්බන්ධ කරා. මොකද මේකේ කතා කරන්නේ මෙතනින් මේක ඉවරයි. මෙතනින් පස්සේ කෙලින්ම යන්නේ අජ්ජත් බහිද්ද කාරණයට. ඔබ බැලුවොත් ආනාපානසති සූත්‍රය, ගිරිමාන සූත්‍රය ආදී සූත්‍ර දේශනාවල බලන්න පුළුවන්. තව කරුණු ගොඩක් මේ කාරණයට ඇතුළත් වෙලා තියෙනවා. ඒකත් මේකට පාදක කරගන්න එක වැදගත්. අපි ඒවත් හිංසුටි කරනවා. නමුත් අපි මේ වෙලාවේ විශේෂයෙන්ම අවධානය කරන්නේ සතිපට්ඨාන සූත්‍රයට. අදින්න අපි දැන් මේ කාරණේ හොඳට මතක තියාගෙන එතනින් අපි ඉස්සරහට යනවා. නම් ඔන්න මතක තියාගන්න අපිට අද අපි විශේෂයෙන් කතා කළේ ආවන්තර කරුණු ටිකක් මම අන්තිමටම කිව්වේ. විශේෂයෙන් මතක් කරගත්ත අපි ඔන්න දැන් හුස්ම රැල්ල සංසිඳිලා සංසිඳුණු හුස්ම රැල්ලක් දැනගෙන සංසිඳුණු හුස්ම රැල්ල සහිතව හුස්ම රැල්ල ඉහළ පහළ ගැනීම අපි දැන් ඔන්න සාකච්ඡා කළා. ඒක තමයි අපිට ඉගෙන ගන්න. අපි ඊට පස්සේ බුදුන් වහන්සේ දේශනා කළා නේද වඩුවෙක් දක්ෂ ලෙස ඒ කරන ලියවීම හෝ ආදී කැපීම් හෝ දේවල් කරද්දී සිහියෙන් යම්සේද කරන්නේ දීර්ඝව කෙටිව ආදී වශයෙන් සියුම් ගොරෝසු ආදී වශයෙන් ඒ විදිහට අර අපි කිව්ව අර විදිහටම හුස්ම රැල්ල හිට හුස්ම රැල්ල සියුම් වීම දක්වා යෝගාවචරය භාවනාව කරනවා. එහෙම කරනකොට තමයි ඔය අජ්ජත් කායකානුපස්සී වේදී බහිද්ද කායකානුපස්සී භාවය ගැන කතා කරනවා. අපි ඉස්සරහට ඊළඟ සතියේක කතා කරමු.
හොඳයි. දැන් එහෙනම් අද දවසේ මේ සතර සතිපට්ඨානයේ ආනාපාන සතිය පිළිබඳ කොටස ශ්‍රවණය කිරීමෙන් අපි අද රැස් කරා වූ කුසල දපයන් අනුමෝදන් කරමු. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් අප්‍රමාදීව අමා මහ නිවන් සොයම සාක්ෂාත් කර ගැනීම සඳහා මෙපින් එකසේ හේතු වේවා වාසනාව වේවා කියලා පින් අනුමෝදන් කරමු.